ආයුබෝවන් සත්‍යපුවත් සවිස්තරාත්මකව දකින්න එක්වන සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දේශාන ඉඩමේ ගෙදර ප්‍රථම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකා නව රජයට චීනයේ පූර්ණ සහාය. අගමැති යාපනයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග සාකච්ඡාවක. පෝට් සිටි ගැන වාර්තා අසත්‍යයි. මෙරට මුහුදේ දීවර කටයුතු ගැන වාර්තාත් අසත්‍යයි. නියෝජ්‍ය ඇමති කියයි. ලෝක කුසලානේ පරාජයන් ගැන ක්‍රීඩකින් හා බලධාරීන් පළමු වරට මාධ්‍යයට කරුණු කියයි. ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන වැඩපිළිවෙලට තමන් මෙන්ම සිය රජයේද පූර්ණ සහයෝගය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ක්වෑන් මහතා පවසනවා. චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ එරට අග්‍රාමාත්‍යවරයා සමග පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ චීන අග්‍රාමාත්‍ය ලී ක්වෑන් මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වුණේ ඊයේ පස්වරුවේ. ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට චීන රජයේ සේම නව ආයෝජකින්ගේ සහයෝගය තව තවත් අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිතුමා චීනයත් සමග සම්බන්ධතා වර්ධනය කර ගනිමින් සැලසුම් සහගතව කටයුතු කිරීමට තම රජය සූදානම් බවද අවධාරණය කර සිටියා. මෙහිදී අදහස් දක්වමින් චීන අග්‍රාමාත්‍ය ලී ක්වෑන් මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නව රජය කියන වැඩපිළිවෙල පිළිබඳව තම ප්‍රසාදය පළ කරන බවයි. එම වැඩපිළිවෙලට තමාගේ මෙන්ම රජයේත් පූර්ණ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. චීනය කටයුතු කරන්නේ පුද්ගලයන් මත පදනම්ව නොව රටට වැදගත් නිවැරදි ප්‍රතිපත්ති සහ සැලසුම් මත බවද හෙතෙම සඳහන් කර සිටියා. මෙම ද්විපාර්ශ්වීය හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් චීන අග්‍රාමාත්‍ය ලී ක්වෑන් මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසටද ආරාධනා කරනු ලැබුවා. එම හමුවෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බීජිං නුවරදී ඊයේ පස්වරුවේ චීන මහජන කොංග්‍රසයේ විධායක කමිටු සභාපති බෙජියන් මහතා හමු වුණා. චීනය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ඒ අයුරින්ම ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සමග සමන්තා පැවැත්වීමට තමා කැමැත්තෙන් පසුවන බවද චීන මහජන ජාතික කොංග්‍රසයේ විධායක කමිටු සභාපති බෙජියන් මහතා ජනාධිපතිතුමා හමුවේ පැවසුවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ චීන මහජන ජාතික කොංග්‍රසයේ ඇති බැඳීම ඉතා වැදගත් බවත් එය වර්ධනය කර ගැනීමට තමාගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා චීන මහජන කොංග්‍රසයේ කමිටු සභාපතිවරයා හමුවේ ප්‍රකාශ කර සිටියා. මේ අතර බෝහා සමුළුවට සහභාගී වීමට හයිනන් ප්‍රාන්තයට ගිය ජනාධිපතිතුමාව ඉතා උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා. ආසියාවේ සංවර්ධනය පිළිබඳ අන්‍යෝන්‍ය අදහස් උමාරු කර ගැනීමේ වේදිකාවක් ලෙස සැලකෙන ආසියානු බෝහා සමුළුව හෙට චීනයේදී ආරම්භ වීමට නියමිතයි. සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පස්වරුවේ හයිනන් ප්‍රාන්තයට ගිය අතර හයිනන් සංඥා ගුවන්තොටුපළේදී හයිනන් ප්‍රාන්ත ස්ථාවර කමිටු සභාපතිවරයා විසින් ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවා. සිය චීන නිල සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ දිනේදී ජනාධිපති ශ්‍රී ජින්පින් මහතා හමු වූ අතර එහිදී දෙරටේ නායකින් ඉදිරියේ ඉතා වැදගත් ගිවිසුම් 4කට අත්සන් තැබීමද සිදු වුණා. දෙරටේ ආර්ථික සමාජීය මෙන්ම දේශපාලන වශයෙන් වැදගත් වන කරුණු ගණනාවකට සම්බන්ධ වූ මෙම ගිවිසුම් අත්සන් තැබීම දෙරටටම ඉතා වැදගත් බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. නොමැති විදේශ ප්‍රතිපත්තියට ගරු කරන වත්මන් රජය චීන ශ්‍රී ලංකා සම්බන්ධතාවලට හානි නොවන අයුරින් කටයුතු කරන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ පෝට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම යලි ආරම්භන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍ය භාවයක් නොමැති බවයි. අපේ රජය නොබැඳී විදේශ ප්‍රතිපත්තිය ගරු කරනවා ඒ අනුව කටයුතු කරනවා. ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා චීන ජනාධිපති ෂී ජින්පින් සමග සහ අනෙකුත් ප්‍රධාන පෙළේ රාජතාන්ත්‍රිකයන් සමග සාකච්ඡා කළා. මේ සාකච්ඡා ඉතාම සාර්ථකයි. ශ්‍රී ලංකාව තුළ චීන ආයෝජන තවදුරටත් සිදු කරන බවට ඒ චීන ආයෝජනයන් සමානාත්මතාවයෙන් යුතු දෙරටටම වාසිදායක කොන්දේසි මත ඉදිරියටත් කරගෙන යා යුතු බවටත් ගරු ජනාධිපතිතුමාත් චීන ජනාධිපතිතුමාත් අදහස් පළ කළා. අද වැරදි පුවතක් පළ වුණා. පෝට් සිටි ව්‍යාපෘතිය වහාම ආරම්භ කිරීමට ගරු ජනාධිපතිතුමා චීනයේදී එකඟ වූ අය කියන ප්‍රවෘත්තිය. ඒ ප්‍රවෘත්තිය වැරදි. පෝට් සිටි ව්‍යාපෘතිය අප తాවකාලිකව අත්හිටවා තිබෙනවා. වැදගත්ම කරුණ තමයි මේ පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව එහි ඇති ගැටලු පිළිබඳව කිසිදු විස්තරාත්මක සාකච්ඡාවක් චීන ජනාධිපතිවරයා සමග හෝ චීනයේ නිලධාරීන් සමග වූ සාකච්ඡාවේදී සිදු වුණේ ගරු ජනාධිපතිතුමා සඳහන් කරපු එකම කරුණ තමයි චීනය විසින් කරනු ලබන ආයෝජනයන් පිළිබඳව ශ්‍රී ලංකාවේ රජය විසින් ඒවා සලකා බලනවා කියන පොදු කරුණ පමණයි.
චයිනා ඩේලි කියන උන්ගේ වෙබ් අඩවිය තමයි මේ යම්මාකාරයක වැරදි ප්‍රවෘත්තියක් පළ කළා තියෙන්නේ. චයිනා ඩේලි වෙබ් අඩවියට වැරදිලා තියෙනවා. පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකා රජය සලකා බලමින් ඉන්නවා. ශ්‍රී ලංකා රජය ඒ ව්‍යාපෘතියට ආවේනිකව ඇති විවිධ ගැටලු පිළිබඳව සලකා බැලීමෙන් පසු ඉදිරියේදී යම් තීරණයක් ගන්නවා. මේ අතර ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දිය දීවරීන් මසුන් මැරීමට අවසර ඉල්ලීම් පිළිබඳ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. ශ්‍රී ලංකාවට අයිති මුහුදු තීරයේ මසුන් මැරීමට දින 83ක් ශ්‍රී ලංකාව ඉඩ දී තිබෙනවා ඉන්දිය දීවරයන්ට කියන මේ ප්‍රවෘත්තිය 100%ක්ම වැරදි. මේ කාරණේ මතුවෙන්නේ ශ්‍රී ලංකාවේ දීවර සමිති සහ ඉන්දියානු තමිල්නාඩු දීවර සමිති අතර සහයෝගිතාවයක් තිබෙනවා. ඔවුන් සාකච්ඡා කරනවා ඔවුන් අතර තියෙන අන්‍යෝන්‍ය ගැටලු විසඳා ගැනීම සඳහා. විවිධ දේ සාකච්ඡා වුණා. ඉන්දියානු දීවරයන් ඉල්ලා සිටියා දින 83ක කාලයක් ඔවුන්ට වසරකට ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට ඉඩ දෙන්න කියලා. ඔවුන්ගේ කලින් ඉල්ලීම තිබුණේ දින 120ක් ඕන කියලා. ඉතින් අපි මේ දින 120ක් ප්‍රතික්ෂේප කරා. ඒ වගේම අපේ දීවරයන් විසින්ම මේ දින 83 ඉල්ලීමත් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා. ඒ නිසා මම තාම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ මසුන් මැරීම පිළිබඳව ඉන්දීය දීවරයන්ට අවසර දීමක් වෙලා නැහැ. අපි අගමැතිතුමත් ඊටම තද ප්‍රකාශයක් කළා තිබුණා. සමහරුන්ගේ හිත රිදිලක් තිබුණා මේ ප්‍රකාශය නිසා. අපේ මුහුදු සීමාව තුලට ශ්‍රී ලංකාවේ රජයේ අවසරයක් නැතුව ඇතුල් වෙන සියලු දෙනා අනවසරයක්. නීති විරෝධී ක්‍රියාවක් කරන්නේ. ඒක දඬුවම් ලැබිය යුතු වරදක්. ඒකයි අපේ රජයේ ස්ථාවරය. සිය තෙදින සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන යාපනයට පැමිණියා. අද උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය උතුරු සංචාරය ආරම්භ කරමින් ප්‍රථමයෙන් පැමිණියේ නාග විහාරයටයි. නාග විහාරයේ පැවති ආගමික වතාවත් වලට සහභාගී වූ අග්‍රාමාත්‍යවරයා පසුව වීරසිංහම් ශාලාවේ පැවති ගැබිනි මව්වරුන් සඳහා වන පෝෂණ වැඩසටහනට එක් වුණා. ඉන් අනතුරුව අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියා. එහිදී යාපනයේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවක නිරත වුණා. ඊට දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටි බවයි ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ. මීට අමතරව අග්‍රාමාත්‍යවරයා නැවත පදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව සහ පුනරුත්ථාපනය වූ තරුණයින්ගේ සුබ සාධන කටයුතු පිළිබඳවද සාකච්ඡාවකට සහභාගී වනවා. මීට අමතරව මෙම ප්‍රදේශයේ මාධ්‍ය අද දින වාර්තා කර තිබුණේ මීළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනයේ නගරයේ කේන්ද්‍ර කර ගැනීමෙන් පැවැත්වීමට රජය අවධානය යොමු ඇති බවයි. යාපනයේ ප්‍රදේශයේ දීවර ජනතාව මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දීවර ප්‍රජාව හමු වීමටද අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කරනවා. හෙට දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඩෙෆ් දූපතේ සංචාරක නිරත වන අතර අනිද්දා එනම් 29 වෙනි දින කිල්නොච්චිය සහ මුල්තෙව් යන ප්‍රදේශවල පැවැත්වෙන රැස්වීම් කිහිපයකටද සහභාගී වනු ඇති. අග්‍රාමාත්‍යවරයා අද දින නාගදීප විහාරයට පැමිණ ආරම්භ කළ උතුරු සංචාරයේ වැඩිදුර තොරතුරු අප සූදානම් හෙට දින ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබ වෙත ගෙන එන්නට. දිනසයෙන් අලුත් රටක් විශේෂාංගයෙන් අද අප අවධානය යොමු කිරීමට සූදානම් ව්‍යවසාය 2015 සංවර්ධන ප්‍රදර්ශනය පිළිබඳව. ව්‍යවසාය 2015 අලවි ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භ වුණා. ඒ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනයේ හෙට සහ අනිද්දා දිනයන්ගේත් පැවැත්වීමට නියමිතයි. ස්වයන් රැකියාවන්ගෙන් ආරම්භ කර සිය ව්‍යාපාර කටයුතු දියුණුවට පත් කරගත් ව්‍යවසායකයන්ට මෙම ප්‍රදර්ශනය තුළ නොමිලේ වෙළඳ ලබා දීමට තරුණ කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ කුඩා ව්‍යවසාය සංවර්ධන කාර්යාංශය විසින් පියවරගෙන තිබෙනවා. වෙළඳ කුටි නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ දක්ෂ ව්‍යවසායකයන්ට ජාත්‍යන්තරයට යාම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීම රජයේ අරමුණ වන බවයි. මේ ප්‍රදර්ශනය අවුරුදු ගණනාවක්ම තිබෙනවා. ප්‍රදර්ශනය බලන්නේ නාය විශේෂයෙන්ම තරුණ තරුණයන්ට අදහස් ඇවිල්ලා තියෙනවා ව්‍යවසායකයන් වෙන්න. අද කීප දෙනෙක්ම මුණ ගැසුණා අලුතෙන් ව්‍යාපාර පටන් ගත්තේ අය. ඒ වගේම මේ තරුණ සේවා අමාත්‍යාංශයේ ඒ ව්‍යවසාය පිළිබඳව ඒකකයෙන් ඒ අවශ්‍ය පුහුණුවත් ලබා දෙනවා. තරුණ තරුණයන්ට රැකියාවල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තරුණ තරුණයන් ව්‍යවසායකයන් වෙලා ලාභයත් ලබා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය උදව්වක් රජයෙන් දිය යුතුයි.
විශේෂයෙන්ම මූල්‍යමය උදව්වක්. අපි ඒ කුඩා ව්‍යාපාරිකයන්ට දේශීය බැංකුව ඒ වගේම අපේ සංවර්ධන බැංකු පද්ධතිය හදහා අපි ලබන අයවැයෙන් හරි උපකාරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ව්‍යවසායයේ මේ වඩු භාණ්ඩ දේශීය වෙළඳපොලේ තමයි විකිනෙන්නේ. නමුත් මේ සමහර දේවල් අපිට පේනවා පැහැදිලිවම පිට රටවල් වල විකුණන්නත් පුළුවන්. මොකද ඒවවල ප්‍රමිතිය ඉහළයි කියලා. අපි සමූහයක් හැටියට මේ වෙළඳ අලෙවිය ගැන කල්පනා කරලා විදේශීය වෙළඳපොළට ගෙනියන්නට අපි ක්‍රමෝපාය හදා ගන්නවා. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අංශය දීර්ඝ කාලයකට ඉහතදී පටන් අරගෙන ඒ තුලින් නිර්මාණශීලී තරුණ තරුණියන් බොහෝ දෙනෙක් අද මේ රටේ නිර්මාණය කරලා ඒ තුලින් තවත් තරුණ තරුණියන්ට රැකියාව උත්පාදනයත් ඒ වගේම ආර්ථික ශක්තිමත් කිරීමටත් අතහිත දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තව තවත් නිෂ්පාදනය ශක්තිමත් කිරීම සඳහා ඒ අවශ්‍ය මූල්‍යමය ආධාරත් ඒ වගේම වෙළඳපොළ පුළුල් කිරීම සඳහා අපි වැඩපිළිවෙළ ඒ අමාත්‍යාංශ සම්බන්ධ කරගෙන කරලා ඒ වගේම ගරු ජනාධිපතිතුමාගේත් ගරු අගමැතිතුමාගේත් මඟ පෙන්වීම යටතේ අපි ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා. ජනවරමට පිටුනොපා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු මෙයින් සම්මන්ත්‍රණයක් ඊයේ කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වුණා. ඊට දේශපාලඥයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක්ද එක්ව සිටියා. ජනවාරි මාසේ 8 වෙනිදා අපේ රටේ එතෙක් පැවති රාජපක්ෂ පාලනය බිඳවට්ටන්න මේ රටේ ජනතාව සමත් වුණා. නව පාලනයක් ගොඩනැගෙනකොට සටන් පාඨය බවට පත් වුණේ මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, වංචා දූෂිතයන්ට දඬුවම්. ආණ්ඩුව බිඳවැටීමට සමත් ප්‍රබල ආණ්ඩු විරෝධී මැතිවරණ ව්‍යාපාරයක් තිබුණා. ප්‍රබල ජනතා මතයක් ගොඩනැගුණා මේ පාලනය වෙනස් කළ යුතුයි කියලා. ඒ බිඳවැටුණට පස්සේ දැන් මාතෘකා ගණනාවක් සමාජයේ මතුවලා තිබෙනවා. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තිබෙනවා. ජාතික ආණ්ඩුවක් යයි ලේබල් ලැබුමින් ආණ්ඩුවක් ගොඩනගලා තිබෙනවා. ඡන්ද ක්‍රමේ වෙනසක් වේගයෙන් සිදුවිය යුතු කියලා සාකච්ඡාවක් ලැබිලා තිබෙනවා. අප්‍රේල් මාසයේ 23ට පාර්ලිමේන්තුව විසිරුව හැරිය යුතුයි කියලා සාකච්ඡාවක් තිබෙනවා. මේ එකක්වත් එකින් එක වෙන් කරලා කතා කරන්න පුළුවන් මාතෘකා නෙවෙයි. ඒ කියන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල ලෙස හානි කරේ මේ විධායක ජනාධිපති ධූරේ. මහින්ද මහත්මයා මේ පුටුවේ වාඩි වෙනකොට ගිරවාපත්තුවේ ඉපදුණු කුරහන් සාටකේ දාගත්තු වෙල් ලිපනැල්ලේ ඇවිදින ගැමියා බැහැලා යනකොට හොර දෙටුවා. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය කියන තනතුර හානි කරලා තියෙන රටට සමාජයට විතරක් නෙවෙයි ඒකේ වාඩි වෙච්ච පුද්ගලයාටත් මේ තනතුර හානි කරලා තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම ගලවන්න නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් කරා යා යුතුයි. දැන් තිබෙන තත්ත්වය අනුව ඊළඟ සැරේ බලය තනි පක්ෂයට ගන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඒ වගේම දැන් ඇති වී තිබෙන සංයුතිය අනුව ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ වීම, UNP අගමැතිවරයා වීම මේ ඔක්කොටම සතුටු වෙ හැකි ආණ්ඩුවක් හදන්න නම් මේ දෙක එකතු වෙන්න ඕන. මන් දකින හැටියට මේ ඉදිරිපත් කරන සංශෝධන බොහොම හොඳයි. රටේ ඉදිරි ගමනට වැදගත් වෙන සංශෝධන ඒවා අපි නීතිගත කරන්න අපිට දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම දෙන්න ඕනේ. රටේ තියෙන ඉහළම ව්‍යවස්ථාව සංශෝධනය කරද්දී මේ ජනතාවගේ තියෙන අයිතිය බුදුරා ගන්න විධිවිධාන අර හොඳ විධිවිධාන තියෙනවා. මොහොතකටවත් හිතන්න එපා මං මේ යෝජිත සංශෝධන වලට විරුද්ධයි කියලා. මං දෑත් තොසලක් අධ්‍යකන මේ කකුල් දෙකත් උස්සලා පුළුවන්කමක් තියෙනවා නම් මේ සංශෝධන වලට සහයෝගය දෙනවා. නමුත් ඒ සංශෝධන ඇතුලේ රටේ ජනතාවට කොලේ වහලා රටේ ජනතාවගේ අයිතිවාසිකම් හූරා ගන්න හදනවා නම් ආණ්ඩුව කෙරුවත් එකයි විපක්ෂය කෙරුවත් එකයි. 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ජීවිතාන්තය දක්වා ඔහුටම උපත්. එහෙම නැත්නම් ඔහුගේ පවුලේ අනුප්‍රාප්තිකයෙකුට ඉතා පහසුවෙන්ම ඒ නිලයට පත්විය හැකිවන අන්දමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කරගත්තා. ඉතින් ඒක නිසා මේක වෙනස් කිරීම ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩු ක්‍රමයේ තිබුණාට වැඩිය දුෂ්කර කටයුත්තක් වශයෙන් උයි ජනවාරි 8 වෙනිදාට කලින් මේ රටේ ජනතාව තේරුම් අරගෙන හිටියේ. ඊටාත්ම වැදගත් සේවයක් මහින්ද රාජපක්ෂ අතින්ම සිද්ධ වුණා. ඊට පෙර හිටපු කිසි ජනාධිපතිවරයෙක් රටට මේ ක්‍රමයේ තියෙන විනාශකාරී භාවය තේරුම් නොකර දුන් ආකාරයෙන් මහින්ද රාජපක්ෂ තමන්ගේ බහල්තාව තුළින්ම මිනිසුන්ට ඒ අවබෝධය ලබා දුන්නා. මොකද ඊට ඉස්සෙල්ලා ජනාධිපතිවරු යටතේ අපිට දෙගිඩියාවල් තිබුණා මේ ක්‍රමය පිළිබඳව. සාමාන්‍ය මිනිසුන්ට ඒක නොවැටහෙන තත්ත්වයක් තමයි එක දිගටම තිබුණේ. නමුත් මහින්ද රාජපක්ෂගේ විශේෂ ක්‍රියාකලාපය නිසා දිනෙන් දින මේක සාමාන්‍ය මිනිසුන්ගේ ඇඟට දැනෙන දෙයක් බවට පත් වුණා. අපිට
යම් විදිහකින් අපේ කාර්යය පහසු කරවනු ලැබුවා. ජනතාව ඉදිරියට ගිහිල්ලා මේකේ තියෙන මේ විසගතිය තේරුම් කරලා දෙන්න මිනිස්සුන්ට. දැන් එහෙම අපි මේ වෙනස ඇති කරගත්තා. වීර පොදුජන පදනමේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම අද දින සිදු වුණා. ඒ ආරක්ෂක ලේකම් BMUD බස්නායක මහතාගේ ප්‍රධානත්වයේ 1993 වර්ෂයේ ආරම්භ කර 2009 අංක 4 දරන පාර්ලිමේන්තු පනතින් සම්මත කර පවත්වාගෙන එන මෙම වීර පොදුජන පදනමේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවය අද කොළඹදී පැවැත්වුණා. මෙම වීර පොදුජන පදනමේ පරමාර්ථය පොදුජනයාගේ වීරත්වය ඇගීමයි. කිසියම් පුද්ගලයෙකු අනතුරකට පත්ව එම ජීවිතය බේරා ගැනීම සඳහා සිය ජීවිතය පරදුවට තබමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ක්‍රියා කරන පුද්ගලයන් වීර පොදුජන පදනම මගින් ඇගීමට ලක්වනවා. මේ සඳහා ආරක්ෂක ලේකම් BMUD බස්නායක මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස් ප්‍රධානීන් සහ ආරක්ෂක අංශවල නිලධාරීන් රැසක් එක්ව සිටියා. මෙහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් www.civilianbravery.org නම් වෙබ් අඩවිය විවෘත කරනු ලැබුවා. ඉන් අනතුරුව අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් BMUD බස්නායක මහතා. දැන් යුද්ධ කාලය අවසන්, දැන් ඉදිරියට යන්නේ අපි සහජීවනයක් ඇති කරලා සාමකාමී පරිසරයක් ඇති කරලා උතුරේ නැගෙනහිර සහ නිකුත් ප්‍රදේශවල මිනිසුන්ගේ සිත් සතන් හදන යහපාලනයක් ඇති කරන හොඳ සමාජ ශිෂ්ටාචාරයක් ඇති කරන යුගයක් ඇති කිරීමේ කාර්යභාරය තමයි දැන් අපි මේ තීරණ වෙලා තියෙන්නේ. මෙහිදී අපි විශේෂයෙන්ම අවධානයට ලක් කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ අපේ රටේ සමාජ ආර්ථික ක්‍රියාදාමයේදී අපේ රටේ පුද්ගලයන් විවිධ ආකාරයෙන් දායකත්වයක් ලබා දෙනවා. ඒ දායකත්වය ලබා දීමේ වැඩපිළිවෙල හරහා ඒ විවිධ ක්‍රියාකාරකම් වලට උන් නැඹුරු වෙනවා. ඒ නැඹුරු වීම තුළ අපට උන්ගේ වීරත්වය නැත්නම් උන්ගේ කැපවීම ඒ ඇගීමේ රටාවකට අපට ප්‍රවේශ වෙන්න හැකියාව ලැබෙනවා. මේ වීර පොදුජන පදනමේ මූලික අභිප්‍රාය ඒකයි. අපි විරුවන් අපි හඳුනාගෙන තියෙනවා. අපි අද වෙනකොටත් උන් ස්මරණය කරනවා. රටක සමාජ ආර්ථික දේශපාලන මේ ක්‍රියාදාමයන් තුළ ඒ වගේම සංස්කෘතික සාහිත්‍ය මේ ශාස්ත්‍රයන් තුළ කොයි විදිහටද මේ වීරත්වය අපි හඳුනාගන්නේ? ඒ වීරත්වය තුළින් අපේ රටේ එවුන් ලබා දෙන දායකත්වය මොකක්ද කියන එක පිළිබඳව අපි ගැඹුරින් හිතන්න ඕනේ. හොඳ ප්‍රවේශයක් අපට ඇති කරලා දීලා තියෙනවා මේ වීර පොදුජන පදනමේ කාර්යභාරය හරහා. අපි මේ වීරත්වය කියන එක අපි හඳුනා ගන්න වගේම හොඳ නිර්වචනයකට යෑමත් කොයි ශාස්ත්‍ර තුළ මේවා හඳුනාගෙන කොයි විදිහට නිර්ණායකයන් තුළ මේ ඉදිරියට ගෙන යා යුතුද කියන එක පිළිබඳවත් මේ සමාජ වෙබ් අඩවිය ඔස්සේ මම හිතනවා ඉදිරියේදී ඇතිවීම තුලින් අපට පුළුවන් වෙයි ස්ථීර වශයෙන්ම යම්කිසි නිර්ණායකයන් තුළ වීරත්වය හඳුනා ගන්න. ව්‍යාපාරික පුවත් දැන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමේ දායකත්වයෙන් Love Kids Athletics වැඩසටහන හඳුන්වා දීම ඊයේ නිල වශයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා සහ ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ශිවානි හෙග්ඩේ මහත්මිය ඇතුළු විධායක නිලධාරීන් රැසක් එක්ව සිටියා. වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රහකත්වය දරන්නේ ශ්‍රී ලංකා PLC සමාගමයි. Love Kids Athletics වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් දරුවන් අතර ශාරීරික ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සහ ප්‍රාථමික දරුවන්ට ක්‍රීඩාවට එළඹීමට දොරකළු විවර කිරීම සිදුවනවා. වැඩසටහනේ ප්‍රථම අදියර මෙම වසරේ අප්‍රේල් මාස අවසානයේ මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතයි. අපේ රටේ පාසල් යන දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කරගන්න කිඩ්ස් ඇත්ලටික් වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ආයතනයට මම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ දරු දැරියන් ක්‍රීඩාවට සම්බන්ධ වෙන ප්‍රතිශතය ගත්තොත් එහෙම 15% පමණයි ක්‍රීඩාව සඳහා යොමු වෙන්නේ. පසුගිය කාලේ අපි දැක්කා සමහර පාසල් ශිෂ්‍යයව පවා ප්‍රශ්න හමුවේ Tamante දරා ගැනීමේ නොහැකියාව, අභියෝග වලට මුහුණ දීමේ නොහැකියාව නිසා ඒ දරුවන්ගේ අනාගතයේ ජීවිත වලින් පවා තීරණීය අවස්ථා අපි දිගින් දිගටම දැක්කා. ඉතින් මෙවැනි හේතු නිසා අපිට අවශ්‍ය වෙලා තියෙනවා පාසල තුල ක්‍රීඩාව දියුණු කරන්න. අද අධ්‍යාපන ක්‍රමය කොච්චර වෙනස් වෙනවද කියනවනම් අද සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර වෙලා iPad එක ඉන්ටර්නෙට් එකේ බොහෝ නවීන ක්‍රම කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා. ඇරිස්ටෝටල් කියන දාර්ශනිකයා කිව්වා අධ්‍යාපනයේ මුල් තිත්තයි ඵලය ඊටා රසවත් කියලා. මේ තීරණ ගද්දී මේවා අමාරු වෙයි. හැබැයි මේ වගේ අවසානයේ ඵල ලබද්දී සතුටු වෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් අද විභාග ක්‍රමය පදනම් කරගෙනම දෙමව්පියෝ දරුවන්ව අධ්‍යාපනයටම යොමු කරනවා. ඒ නිසා ළමා කාලයක් නැහැ.
ක්‍රීඩාවක් නැහැ. ඊටාම භයානක තත්යකට උදා වෙලා තියෙනවා. අනිකුත් දියුණු රටවල් වලට අපි ඊට එහා වූ ගමනක් යන්න අවශ්‍ය පදනම ගන්න අපි ඔක්කොම එකතු වෙන්න ඕන. අර දීපිකා ප්‍රියදර්ශන පීරිස් මහත්මියගේ සින්දුවක් තියෙනවා. ආජු තපර ලාහිලා බීජු තපර ලාහිලා අපපමණද එක තැන කැරකෙන්නේ අප තනිකර ලෝකයේ දිව යන්නේ කියලා. ඉතින් අපි එක තැන කැරකුණොත් ලෝකේ අපි පසු කරගෙන යනවා. දවසේ පුවත්පත් විපරම වෙතටයි මේ අවධානය. ලංකාදීප ගෝටාගේ බැංකු ගිණුම් පරීක්ෂාවට ආරක්ෂක අතිරේක ලේකම්වරියගේ ඇවන්ගාඩ් අධ්‍යක්ෂවරුන්ගේ බැංකු ගිණුම්ද පිරික්සයි. මහාචන්දය පවත්වන ක්‍රමවේදය ඉදිරි දින 10ේදී අගමැති මාධ්‍ය ප්‍රධානීන්ට කියයි. චීන ජනපති ශ්‍රී ලංකා ජනපති පිළිගනිමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනයෙන් පෙරටත් වැඩියෙන් සහයක් චීන ජනපති ශ්‍රී ලංකා ජනපතිට දන්වයි. පහර දීමකින් ජනපතිගේ මල්ලීට බරපතලයි. ගුවනින් ජාතික රෝහලට සැකකරු බකමූණ පොලිසියට බාර වෙයි. සන්දාන මන්ත්‍රීවරුන් 27ක් රත්නපුර රැළියේ. මව්බිම බැසිල්ට එරෙහි නියෝගය අලවන්න ගිහින් මැදමූලනේ කලබලයක්. ගෝටාගේ ගිනුම් සොයන්න උසාවියෙන් නියෝග. මාලදිවයිනේ කුඩු රජා දෙහිවල හෝටලයක. ඉන්දියාවෙන් ගංජා දින ගංජා රජෙකුත් මාට්ටු. 19 වෙනි සංශෝධන දෙවැනි වර කියවීමේ විවාදය අප්‍රේල් 9-10. ලක්බිම යුක්‍රේන් අවි ගනුදෙනු පරීක්ෂණයට රුසියාවෙන් පූර්ණ සහාය. නියෝජ්‍ය විදේශ ඇමති. ලාංකීය කතක් සෞදියේදී පුළුස්සා මරලා. පළාත් පාලන ආයතන ගැන තීන්දුව ජනපති පැමිණි පසු ඇමති දූර නොගන්නා මන්ත්‍රීවරුන් කාරක සභාවලට පොරොන්දු වූ පරිදි කොමිසන් සභා අගමැති මාධ්‍ය ප්‍රධානීන්ට කියයි. දිනමින චීනයෙන් අපට අංග සම්පූර්ණ වකුගඩු රෝහලක්. ජාතික සමගී ගොඩනගන්න මාධ්‍යයට කළ හැකි මෙහෙවර විශාලයි. මික් ගනුදෙනුවේ ලිපිලේඛන පරීක්ෂණ ඒකකයට දෙන්න කොළඹ මහේස්ත්‍රාත් නියෝග කරයි. දිනසියේ යෝජනා 30ක් ඉටු කර අවසන්. දිවයින විරෝධතා මැද නතර කළ පෝට් සිටිය යළි ආරම්භයි. චීන ශ්‍රී ලංකා නායකයෝ එකඟ වෙති. රැලියට ජන සන්නිපාතයක්. ජාතික සමගිය ඇති කිරීමට චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් මණ්ඩලයක් පිහිටුවනවා. අගමැති රනිල් කියයි. දූෂිතයින්ට නාම යෝජනා දෙන්න එපා. ජනපතිට අගමැතිට අර්ජුනගෙන් ලිපියක්. දිගින් දිගටම වාර්තා වූ ගුවන් අනතුරුවල අමිහිරි මතකය අලුත් කරමින් ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියේදී අනතුරුපත් ජර්මන් ගුවන් යානය පිළිබඳව මෙවන විට තොරතුරු රසක් අනාවරණය වෙමින් පවතිනවා. එමෙන්ම යානයේ සහායක ගුවන් නියමුවා විසින් මෙවැනි අනතුරක් සිදු කිරීමට බලපෑ හේතුව පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි ප්‍රංශ බලධාරීන්ද පැවසුවේ. ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියේ හැපි මගින් 150 දෙනෙකුගේ ජීවිතද සමගින් විනාශ වී ගිය ජර්මනියට අයත් A320 යානය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් මෙහෙයුම් කටයුතුවලදී සොයා ගැනුණු යානයේ නියමු කුටියේ කළු පෙට්ටිය නිරීක්ෂණය කිරීමෙන් යානය අනතුරට පත් කළේ සහාය නියමුවා බව ඊයේ දින අනාවරණය වුණා. ඒ අනුව යානය විනාශ කිරීමේ ආරමුණින් යුතුව සහායක නියමුවා කටයුතු කර ඇතැයි අනතුර පිළිබඳ පරීක්ෂණ කටයුතු මෙහෙයු ප්‍රංශ බලධාරීන් පවසනවා. යානයේ ප්‍රධාන නියමුවා පාලක කුටියෙන් මදක් පිටතට පැමිණි සැනින් යානයේ පාලනය අතටගත් සහාය නියමුවා නියමු කුටිය ඇතුළතින් අකුළුලා තිබෙනවා. ඒ අනුව නැවත පැමිණි ප්‍රධාන නියමුවාට යළිත් නියමු කුටියට පැමිණීමට නොහැකි වී ඇති අතර ඒ අතරතුර කාලයේදී යානය හැසිර වූ සහායක නියමුවා එම යානය ඇල්ප්ස් කඳුවැටියේ ඝට්ටනය වීමට ඉඩ හැර ඇති බවටයි ප්‍රංශ බලධාරීන් අනාවරණය කරගෙන තිබෙන්නේ. යානයේ නියමු කුටියේ කළු පෙට්ටියේ පටිගත වී ඇති දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම තොරතුරු අනාවරණය වූ බවද ප්‍රංශ බලධාරීන් වැඩිදුරටත් පවසනවා. එසේම යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි සිටි මගීන් කෑ ගැසූ හඬ පවා එහි පටිගත වී ඇති බව ඔවුන් සඳහන් කළා. යානයේ හැසිර වූ සහායක නියමු ඇන්ඩ්‍රියාස් ලුබිට්ස් 27 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්. ජර්මන් වින්ස් ගුවන් සමාගම අනාවරණය කරන පරිදි ඔහු මනා පුහුණුවකින් සහ පළපුරුද්දක් සහිත ගුවන් නියමුවෙක්. මීට වසර 6කට පෙරදී සිය පුහුණු කටයුතු ආරම්භ කළ ඔහු ඇතැම් මාසවලදී සිය පුහුණුවීම් කටයුතු මදක් නවතා දැමුවත් ඉන් පසුව යළිත් සිය පුහුණුවීම් කටයුතු මනාව නිම කර ඇති බවයි ජර්මන් වින්ස් ගුවන් සමාගම ප්‍රකාශ කළේ. පුහුණුවෙන් පසුව 2013 වසරේදී සහායක ගුවන් නියමුවෙකු ලෙස සිය සේවය ආරම්භ කර ඇති ඔහු පිළිබඳව මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවත් ඔහු කිසියම් ත්‍රස්ත කටයුත්තකට සම්බන්ධ බවට අනාවරණය වී නොමැති බවත් ජර්මන් වින්ස් ගුවන් සමාගම අවධාරණය කරනවා.
එසේම ඔහුගේ ජර්මනියේ පිහිටි නිවසද ජර්මන් බලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇති බව විදෙස් වාර්තා අනාවරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ නියමුවා විසින් තමාද ඇතුළුව පුද්ගලයන් 150 දෙනෙකුගේ දිවි හානි කර දැමීමට මෙවැනි ක්‍රියාවක් සිදු කළේ කුමක් නිසාද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීමට පරීක්ෂණ කටයුතු වල නිරත සියලුම අංශ දැඩි වෙහෙසක් ගනිමින් සිටිනවා. හුදි කැරලිකරුවන්ගේ ආක්‍රමණයන් හමුවේ පලා ගිය යෙමන් ජනාධිපතිවරයා හට ආරක්ෂාව සැපීම සඳහා සෞදි අරාබිය ඉදිරිපත්ව සිටිනවා. එසේම හුදි කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය ආරම්භ කළ ගුවන් ප්‍රහාරද තවදුරටත් ක්‍රියාත්මකයි. හුදි කැරලිකරුවන්ගේ ආක්‍රමණය හමුවේ යෙමනේ ඒඩන් නගරයෙන් පලා ගිය ජනාධිපති අබ්ඩි රාබු මන්සූර් හාඩි සිය රට ගෙන්වා ගැනීමට සෞදිය කටයුතු කළා. යනුව ජනාධිපති අබ්ඩි මන්සූර් හාඩි ඊයේ රාත්‍රියේදී රියාද් ගුවන්තොටුපළින් සෞදි අරාබියට පැමිණි බවයි විදෙස් වාර්තා පවසන්නේ. හෙට දිනේදී ඊජිප්තුවේ ආරම්භීමට නියමිත අරාබි නායකින්ගේ සමුළුවට සහභාගී වීමට ජනාධිපති අබ්ඩි මන්සූර් සූදානම්ෙන් සිටින බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර යෙමනේ විශාල ප්‍රදේශයක බලය තහවුරු කරගෙන සිටින හුදි කැරලිකරුවන්ට එරෙහිව සෞදි රාජ්‍යය ඇතුළු තවත් අරාබි රටවල් කිහිපයක ඒකාබද්ධ ගුවන් හමුදාව තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. සෞදි අරාබිය විසින් පසුගිය බදාදා ආරම්භ කළ මෙම ගුවන් ප්‍රහාර සඳහා ගල්ෆ් කලාපීය රටවල් 5ක්ද ඇතුළුව රටවල් 10ක් එක්ව සිටිනවා. කෙසේ වෙතත් අදාළ ගුවන් ප්‍රහාර හමුවේ කුඩා ළමුන්ද ඇතුළුව සිවිල් වැසියන් ඝාතනයට ලක්ව ඇතැයි මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා. එමෙන්ම යෙමනේ ඇතැම් නගරවල ගුවන් ප්‍රහාරවලට එරෙහිව මහජන විරෝධතාද ක්‍රියාත්මක වනවා. ලෝක කුසලාන තරඟාවලියේදී ලැබූ පරාජයවලින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ක්‍රිකට් බලධාරීන් අද ප්‍රථම වරට මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවා තිබුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අපේ පිතිකරුවෝ හොඳට ක්‍රීඩා කරා වූ මම ඒක පිළිගන්නවා. නමුත් මම හිතන්නේ අපි පන්දු යවන්නන් හොඳින් පන්දු යවන්න ඕනේ තරඟ ජයග්‍රහණය කරන්න නම්. අපේ ඉන්න හොඳම ටික දෙනා තමයි ගියේ ලෝක සොලානයට. අපිට එතනින් එහා පන්දු යවන්නන් නැහැ. ඉතින් අපි ඒ දේශගුණයේදී අපේ පන්දු යවන්නන් කරන්න පුළුවන් උපරිම දේ කරා කියලා මම විශ්වාස කරනවා. ක්වාටර් ෆයිනල් එකේදී අපේ පිතිකරුවන්ගේ හේතුව හින්දා තමයි ඒ තරඟයේ අපි පරාජයට ලක් වුණේ. ලෝක කුසලානේ මේ වෙනකොටත් වැඩිම ක්‍රීඩකීන් ආදේශ කරපු රට ලංකාව. මෙහෙම වෙන්න හේතුව මොකක්ද? ක්‍රීඩකීන් ආදේශ කරගන්න මම හිතන්නේ පළවෙනිම හේතුව තමයි ඔවුන්ට ඉන්ජරිස් තිබුණ එක. ඉතින් ඒවා අපිට නතර කරන්න බෑ. මම හිතන්නේ අපි කාටවත් බ්ලේම් කරන්න බෑ ඒක. අපිට හොඳ වුණේ නෑ මේ ක්‍රීඩකයන් ආදේශ කරගත්ත එක. මම හිතන්නේ පළවෙනි 15 අපිට ක්‍රීඩා කරන්න බැරි වුණා මුළු තරඟාවලියේදීම. පන්දු රැකීම අතින් ගත්තොත් මම පිළිගන්නවා අපි හොඳම මට්ටමක හිටියේ නෑ කියලා. අපි අන්තිම තරඟයේදී කුසල් ජනිත්ව ආරම්භක පිතිකරණයට යොදා ගන්න හේතු වුණේ මම හිතන්නේ දිනේෂ් චන්දිමාල් අවාසනාවකට ආබාධයට ලක් වුණා. අපේ කණ්ඩායමේ බැලන්ස් එක අපිට රැක ගන්න බැරි වුණා. අපි හිතුවා කුසල් ජනිත්ව යොදාගත්තොත් ඔහු ආරම්භක පිතිකරණයේ තමයි හොඳටම ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒ වගේම ලහිරු තිරිමාන්නගේ ඒ එක්ස්පීරියන්ස් එක නම්බර 6 මම දැන් තරඟ ඉවර කරන්න හුඟක් වැදගත් වෙයි කියලා. ඉතින් අපිට ඒ වේගවත් ආරම්භයක් ලබා ගන්න තමයි අපි මේ කුසල් ජනිතව යොදාගත්තේ. මොකද ඔහු හොඳටම ක්‍රීඩා කරන්නේ ආරම්භක පිතිකරුවෙක් හැටියට ඉඳලා. මේ අවස්ථාවේදී ඔහු ලකුණු ලබා ගත්තා නම් මම හිතන්නේ මේ සෑහෙන දේවල් වෙනස් වෙන්න තිබුණා. අපිට දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ දැන් ලෝක කුසලානේට අවුරුදු 4ක් තියෙනවා. ඉතින් අපි දැම්ම ඉඳන්ම බලන්න ඕනේ මම හිතන්නේ දිනන පරිදිනයකට වඩා කණ්ඩායමක් හදාගන්න ඉස්සරහට අපි 15ක් 20ක් අයිඩෙන්ටිෆයි කරලා ඒ ප්ලේයර්ස්ට ටික කාලයක් ක්‍රීඩා කරන්න දෙන්න ඕනේ. ඔහුගේ ඒ සංගවිච්ච දේවල් එළියට ගන්න. ඒවා තමයි කරන්න හදන්නේ. අපි ඉස්සරහට ප්ලෑන් කරන්නේ. අපි දැක්ක 2014 20 කුසලාන තරඟාවලියේදී ඔබ ඇතුළු තේරීම් කමිටුව කරපු සියලු අත්හදා බැලීම් ඒ අයුරින්ම සාර්ථක වුණා. නමුත් මේ තරඟාවලියේදී බොහෝ විවේචන ඔබගේ කමිටුවට එල්ල වෙනවා. පිටුවක් හැටියට නායකයා පුහුණුකරු මේ අපි හැමෝම සාකච්ඡා කළා. අපි ඒ තීරණ අරගත්තේ. ඒ තීරණ ගත්තේ නවසීලන්තයේත් ඕස්ට්‍රේලියාවෙත් ඒ ඇන්ජලෝගේ වගේ දේශගුණීය තත්ත්වය බලලා අපිට මොන වගේ ක්‍රීඩකයන්ද මේ ප්‍රයෝජන ගන්න පුළුවන් කියන ක්‍රීඩකයෝ එහෙම බලලා තමයි අපි මේ ක්‍රීඩකයෝ තෝරලා තියෙන්නේ. තරඟාවලිය පටන් ගන්නකොටම මම හිතන්නේ ගොඩක් දෙනෙක් හිතුවා කියලා ශ්‍රී ලංකාව මේ ලෝක කුසලානය ජයග්‍රහණය කරයි. මොකද ඊට වඩා මම හිතන්නේ දක්ෂ කණ්ඩායමක් හිටියා කියලා. ඒ වුණාට අපි අත වශයෙන්ම අපි කණ්ඩායමක් විදිහට අපේ ලොකු විශ්වාසයක් තිබුණා. ඒ
කියපු කියමන් මිනිස්සු හිතන දේවල් වෙනස් කරලා අපි කණ්ඩායමක් ඉදිරියට යන්න. හැබැයි එදා දවසේ අපිට අවශ්‍ය විදියට ඒ ලකුණු ටික ලබා ගන්න බැරුණා. තරංගයක් නිසා මම හිතන්නේ කණ්ඩායමවත් තේරීම් පිළිබඳ ප්‍රශ්නයක්වත් නගන එක මම හිතන්නේ ඒ ක්‍රීඩා තරංගාවලියේ ස්වභාවය. අපි ඒක තේරුම් ගන්න ඕනේ. මේ වගේ ටූර්නමන්ට් එකට ගියාම කොච්චර හොඳට සෙල්ලම් කරත් එක මැච් එකකින් වෙනස් වෙන්න පුළුවන්. ලෝක කුසලාන තරංගාවලියෙන් අනතුරුව එහි සිද්ධ වෙච්ච අඩුපාඩු දිහා බලලා මොනවද නිවැරදි කරගන්න බලාපොරොත්තු වෙන්නේ? අපගේ ලොකුම අඩුපාඩුවක් තමයි අපේ මේ ෆිට්නස් පැත්ත. ඉතින් මේක හොඳ අවස්ථාවක් අපිට පටන් ගන්න. අපේ ෆිට්නස් පිට තියෙන්න ඕන අවම සුදුසුකමක් ඒ තරුණ ක්‍රීඩකයන්ට තැන ලබා දීලා ඒගොල්ලන්ට යම්කිසි පුහුණුවක් එක දිගට දෙන්න ඕන. සංඝ මහේල ගැන කතා කරනවා. ඉතින් අපි කවුරුත් හිතුවේ නැහැ සංඝකාර පටන් ගන්නකොට ලෝකයේ ඉන්න දක්ෂතම පිතිකරුවා වෙයි කියලා. අපි කවුරුත් හිතුවේ නැහැ. අද නිමිත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මේ සමගින් අවසන් වනවා. හෙටත් රාත්‍රී 7:30ට එක්වන්න අප සමග. ස්මරාත්වය.